ආයුබෝවන් දුවේ පුතේ. අද මම සූදානම් වෙන්නේ ඔයාලගේ ගණිතය විෂය නිර්දේශයේ 14 වෙනි පාඩමේ කියන්නේ මුදල් පාඩම පිළිබඳව පැහැදිලි කරලා දෙන්න. හොඳයි. ඔයාලා දැන් මේ වෙද්දී දෙක ශ්‍රේණියේදී මුදල් පාඩම ඉගෙනගෙන තියෙනවා. එතකොට ඔන්න යම් අවබෝධයක් දැන් ඔයාලට තියෙනවා මේ පිළිබඳව. ඒ විතරක් නෙමෙයි අපි එදිනෙදා කටයුතු කරද්දී මුදල් කියන්නේ අත්‍යවශ්‍යයෙන්ම අපි භාවිතා කරන දෙයක් නේද? එහෙමනම් ඔයාලා එදිනෙදා කටයුතු වලදී මුදල් පිළිබඳව ඉගෙනගෙන තියෙනව නේද? අම්මලා තාත්තලා එක්ක කඩේට යනවා, ගනුදෙනු කරන ආකාරය පිළිබඳව දකිනවා. එතකොට ඔයාලා මුදල් පිළිබඳව කිසියම් අවබෝධයක් දැන් ලබාගෙන තියෙනව නේද? හොඳයි පුතේ, දැන් ඔයාලා 3 ශ්‍රේණියේදී මුදල් පාඩමේ මේ පළවෙනි කොටස තමයි තියෙන්නේ. මුදල් පාඩමේ පළවෙනි කොටස තමයි ඔන්න මේ අද සාකච්ඡා කරන්නේ. හොඳයි, මුදල් කිව්වහම මුදල් අපිට නැතුවම බැරි දෙයක් නේද? නිතරම අපි නිරන්තරයෙන්ම භාවිතා වෙන දෙයක්. හොඳයි, එහෙමනම් මේ මුදල් කිව්වහම මුදල් අපිට ප්‍රධාන ආකාර දෙකක් යටතේ කතා කරන්න පුළුවන්. මොකද්ද මේ ආකාර දෙක? කාසි, ඒ වගේම නෝට්ටු. කාසි හා නෝට්ටු. හොඳයි, මුලින්ම බලන්න මොනවද මේ කාසි කියන්නේ කියලා. කාසි ඔයාලා දැකලා තියෙනවා. කාසි වර්ග කිහිපයක් තියෙනව නේද? දැනට ශ්‍රී ලංකාවේ භාවිත වන කාසි ප්‍රධාන වශයෙන්ම දැනට ශ්‍රී ලංකාවේ භාවිත වන කාසි වටිනාකමින් අඩුම කාසිය වෙන්නේ පුතේ රුපියල නේද? රුපියලේ කාසිය තමයි අපි දැනට වටිනාකමින් අඩුම කාසිය කියලා හඳුන්වන්නේ. දැන් ඔයාලට ප්‍රශ්නයක් ඇති. සත කාසිත් තියෙනවා. සත 25, සත 50 කියලා තියෙනවා. හැබැයි පුතේ මේ කාසි දැනට භාවිතයේ නැහැ නේද? භාවිතයේ පවතින්නේ නැහැ. එහෙමනම් දැනට භාවිතා වෙන වටිනාකමින් අඩුම කාසිය විදියට අපි සලකන්නේ රුපියලේ කාසිය. හොඳයි, ඊළඟට තියෙන ඔයාලා හැමෝම දැකලා තියෙනවා රුපියල් 2 කාසිය. රුපියල් 2 රුපියල් 2 ඊළඟට තියෙනවා රුපියල් 5 ඊළඟට රුපියල් 10 ඔන්න ඔය කාසි ටික තමයි දැනට ශ්‍රී ලංකාවේ භාවිතා වෙන කාසි විදියට අපි සලකන්නේ. ඔව්, හොඳයි. දැන් මේ කාසි වල ඔයාලා පැහැදිලි රූප දැක්කා. ඔයාලගේ ගණිතයේ වැඩ පොතේ තියෙනවා වර්ණවත් පැහැදිලි රූප. එතකොට පුතේ මොකද්ද මේ කාසි භාවිතා කරලා අපිට ගනුදෙනු කරන්න පුළුවන් නේද? ඔව්, අපි කාසි භාවිතා කරලා ගනුදෙනු කරන්නේ වටිනාකමින් අඩු භාණ්ඩ සඳහා නේද? ලොකු වටිනාකමක් තියෙන භාණ්ඩයක මිල ගෙවද්දී අපි කාසි යොදා ගන්නවා අඩුයි නේද? අපි වැඩිපුර ඒ වගේ වෙලාවල් වලදී යොදාගන්නේ නෝට්ටු. වටිනාකමින් අඩු මුදලක් ගෙවන්න අපි කාසි යොදා ගන්නව නේද? හොඳයි, එහෙමනම් ඔන්න ඔයාලට ඊළඟට දැනගන්න ඕන දෙයක් තමයි කාසි වලින් වටිනාකමක් ගෙවන්න පුළුවන් ආකාර මොනවද කියන එක. හොඳයි, මේ යටතේ ඔන්න මම උදාහරණ කිහිපයක් අරගෙන ඔයාලට මේක පැහැදිලි කරලා දෙනවා. භාණ්ඩ කිහිපයක් අරගෙන බලන්න. මුලින්ම මම ගන්නවා ටොෆියක්. ටොෆියක මිල රුපියලයි. ටොෆියක මිල රුපියලයි. එතකොට මෙන්න මේ ටොෆියේ මිල එහෙම නැත්නම් වටිනාකම අපිට ගෙවන්න පුළුවන් ආකාර මොනවද? ඔව්, රුපියල් 1යි එහෙම නැත්නම් රුපියලයි කියන එක අපිට පහසුවෙන්ම ගෙවන්න පුළුවන් රුපියලේ කාසියක් භාවිතා කරලා නේද? රුපියලේ කාසියක් මගේ. හොඳයි, ඊළඟට මම උදාහරණෙ විදියට ගන්නවා මකනයක්. මකනයක මිල රුපියල් 2යි. මකනයක මිල රුපියල් 2යි.
එහෙමනම් අපිට මේ වටිනාකමත් ගෙවන්න පුළුවන් රුපියල් 2 කාසියකින්. රුපියල් 2 කාසියකින් පහසුවෙන්ම එම මුදල ගෙවන්න පුළුවන්. හැබැයි තවත් ආකාරයක් තියෙනවා නේද? කොහොමද රුපියලේ කාසි දෙකක් මගින් ගෙවන්නත් පුළුවන්. රුපියලේ කාසි දෙකක් මගින් ගෙවන්නත් පුළුවන්. එහෙම නැත්නම් රුපියල් 2 කාසියක් මගින් වටිනාකම ගෙවන්නත් පුළුවන්. හොඳයි දැන් අන්න ඒ වගේ කිසියම් මුදලක් අපිට වටිනාකමක් ගෙවන්න පුළුවන් ආකාර එකක් නෙවෙයි කිහිපයක් තියෙනවා. කිහිපයක් තියෙන්න පුළුවන්. එතකොට ඔයාලා දැනගන්න ඕනේ අන්න ඒ විදියට කිසියම් වටිනාකමක් කාසි යොදාගෙන එහෙම නැත්නම් කාසි භාවිතා කරලා ගෙවන්න පුළුවන් ආකාර මොනවද කියන දේ. හොඳයි. ඊළඟට උදාහරණයක් විදියට ඔන්න මම ගන්නවා පැන්සලක්. පැන්සලක මිල රුපියල් 5යි. පැන්සලක මිල රුපියල් 5යි. එතකොට ඔන්න මේ රුපියල් 5 වටිනාකම අපිට ගෙවන්න පුළුවන්. කොහොමද? පහසුවෙන්ම අපිට තනි කාසියකින් ගෙවන්න පුළුවන් රුපියල් 5 කාසිය. රුපියල් 5 කාසිය එක කාසියයි ගෙවන්න ඕනේ. එතකොට ඊට අමතරව තවත් ආකාරයන් තියෙනවා නේද? ඔව් තවත් අපිට ගෙවන්න පුළුවන් රුපියල් 2 කාසි දෙකකිනුයි රුපියලේ කාසියකිනුයි. රුපියල් 2 කාසි දෙකක් සහ රුපියලේ කාසියක්. ඒ වගේම තවත් ආකාරයක් තියෙනවා රුපියලේ කාසි 5ක්. රුපියලේ කාසි 5ක්. රුපියලේ කාසි 5ක් කියන්නේ මුළු වටිනාකම රුපියල් 5යි. එහෙමනම් පුතේ දැන් ඔයාලාට අවබෝධ වෙන්න ඇති කිසියම් මුදලක් කිසියම් වටිනාකමක් ගෙවන්න පුළුවන් ආකාරයන් එකක් නෙවෙයි කිහිපයක් තියෙන බව. හොඳයි. ඊළඟට තවත් උදාහරණයක් ඔන්න මම ගන්නවා. හිතන්න අභ්‍යාස පොතක මිල රුපියල් 15යි. අභ්‍යාස පොතක මිල රුපියල් 15යි. මෙන්න මේ රුපියල් 15 අපි කොහොමද ගෙවන්න පුළුවන් ආකාරය? රුපියල් 15 කිව්වම ඔන්න 15 කාසියක් නැහැ, නෝට්ටුවකුත් නැහැ. එතකොට අපිට කාසි කිහිපයක් එකතු කරලා එහෙම නැත්නම් සංයෝග කරලා අපිට ගෙවන්න පුළුවන් නේද? කොහොමද? රුපියල් 10 කාසියක් සහ රුපියල් 5 කාසියක්. 10 කාසියක් 5 කාසියක්. ඊට අමතරව තවත් පුළුවන් 5 කාසි 3ක්. 5 කාසි 3ක්. තවත් පුළුවන් රුපියලේ කාසි 15ක්. රුපියලේ කාසි 15ක්. මේ විතරක් නෙවෙයි තවත් ආකාර තියෙනවා. මම ඒව කියන්නේ නැහැ. ඔයාලාට දැන් මතක් වෙනවා ඇති තවත් රුපියල් 15 වටිනාකම ගෙවන්න පුළුවන් ආකාරයන් පිළිබඳව ඔන්න දැන් ඔයාලා ඒවා මතකෙට නගා ගන්න ඕනේ. හොඳයි. ඒ වගේම දැන් තවත් ඔයාලා මතක තියාගන්න ඕන දෙයක් තමයි කිසියම් වටිනාකමක් අපි ගෙවද්දි මුදලක් ගෙවද්දි හැමතිස්සෙම අපි පහසුවෙන්ම ගෙවන්න පුළුවන් විදිය තමයි අපි තෝරගන්න ඕනේ නේද? උදාහරණයක් විදියට ඔන්න රුපියල් 15 වටිනාකම අපිට රුපියලේ කාසි 15කින් ගෙවනවට වඩා පහසුයි රුපියල් 10 කාසියක් සහ රුපියල් 5 කාසියක් යොදාගත්තාම නේද? මෙතනදී තමන් ළඟ තියෙන මුදල් වර්ගය අනුව තමයි ඒක ඉතින් තීරණය වෙන්නේ නේද? අපි ළඟ රුපියලේ කාසි වැඩිපුර තියෙනවා නම් එහෙම ගෙවන්නත් පුළුවන්. හැබැයි වඩාත් පහසු වෙන්නේ අර අඩු කාසි ප්‍රමාණයකින් වටිනාකම ගෙවන්න පුළුවන් නම් තමයි. හොඳයි දැන් ඔන්න ඔයාලා ඉගෙන ගත්තේ මොනවද මේ මුදල් පාඩම යටතේ මුලින්ම කාසි පිළිබඳව නේද? කාසි දැනට භාවිතා වෙන කාසි වර්ග මොනවද? ඊළඟට වටිනාකමක් කිසියම් මුදලක් වටිනාකමක් කාසි භාවිතා කරලා ගෙවන්න පුළුවන් ආකාරයන් මොනවද කියන දේ.
හොඳයි. දැන් ඔයාලගේ ගණිතයේ වැඩ පොතේ තියෙනවා මේට සම්බන්ධ සරල අභ්‍යාසයක්. එතකොට ඔයාලට ඔන්න දැන් මේ අවබෝධය ලැබුණා. එතකොට ඔයාලට මේ අභ්‍යාසයත් පහසුවෙන් කරන්න පුළුවන් වෙනවා. හොඳයි පුතේ. දැන් මුදල් පාඩමේ මුදල් කිව්වහම මුලින්ම මම කිව්වා ප්‍රධාන කොටස් දෙකකට අපිට මේක කතා කරන්න පුළුවන් කියලා නේද? කාසි හා නෝට්ටු. කාසි හා නෝට්ටු. දැන් කාසි පිළිබඳව කතා කරා. ඊළඟට එහෙමනම් අපි බලමු මොනවද මේ නෝට්ටු කියන්නේ කියලා. නෝට්ටු. අපි එදිනෙදා අපි භාවිතා කරන වචනයෙන් කියනවා නම් සල්ලි කොළ. නේද? සල්ලි කොළ. එහෙම නැත්නම් මුදල් නෝට්ටු. දැන් දැනට ශ්‍රී ලංකාවේ භාවිතා වෙන මුදල් නෝට්ටු වර්ග කිහිපයක්ම තියෙනවා. දැනට භාවිතා වෙන මුදල් නෝට්ටු වලට පෙර එහෙම නැත්නම් අපි කියනවා පැරණි මුදල් නෝට්ටු තිබුණා. ඔයාලා පින්තූර රූප කොළ වලින් එහෙම දැකලා ඇති මේවා. එතකොට පුතේ මේ පැරණි මුදල් නෝට්ටු වලින් මුදල් නෝට්ටු වල තිබුණා භාවිතා වුණා රුපියල් 10 නෝට්ටුවක්. ඒ කියන්නේ රුපියල් 10ටත් මුදල් නෝට්ටුවක් තිබුණා. හැබැයි දැනට භාවිතා වෙන නව මුදල් නෝට්ටු වල රුපියල් 10 නෝට්ටුවක් නැහැ. රුපියල් 10 කාසිය පමණයි භාවිතා වෙන්නේ. එහෙමනම් දැනට භාවිතා වෙන නෝට්ටු වලින් වටිනාකමින් අඩුම නෝට්ටුව වෙන්නේ රුපියල් 20 නෝට්ටුව. වටිනාකමින් අඩුම නෝට්ටුව. හොඳයි. ඊළඟට බලන්න රුපියල් 20න් ඔන්න පටන් ගත්තාම ඊළඟට තියෙනවා රුපියල් 50, රුපියල් 100, රුපියල් 500, ඊළඟට රුපියල් 1000 නෝට්ටුව තියෙනවා. ඊළඟට තියෙනවා රුපියල් 5000 නෝට්ටුව. එහෙමනම් වටිනාකමින් වැඩිම නෝට්ටුව වෙන්නේ රුපියල් 5000 නෝට්ටුව. රුපියල් 5000. වටිනාකමින් අඩුම නෝට්ටුව රුපියල් 20. වටිනාකමින් වැඩිම නෝට්ටුව වෙන්නේ රුපියල් 5000. හොඳයි. ඒ වගේම පුතේ තවත් මතක් කරන්න ඕන දෙයක් තමයි මේ කිසියම් රටක භාවිතා වෙන මුදල් වර්ගය ඒ රටට විතරයි වළංගු වෙන්නේ නේද? ඒ කියන්නේ එක් රටවල් සඳහා විශේෂ වූ මුදල් වර්ග තියෙනවා. දැන් ශ්‍රී ලංකාවේ භාවිතා වෙන මුදල් වර්ගය නෙමේ ලෝකයේ තවත් රටක භාවිතා වෙන්නේ. උදාහරණයක් විදියට එංගලන්තය, ඕස්ට්‍රේලියාව ඒ විදියට එක් රටවල් අනුව භාවිතා වෙන මුදල් වර්ග වෙනස් වෙනවා. ශ්‍රී ලංකාවේ තමයි අපි රුපියල් කියලා හඳුන්වන්නේ. හොඳයි. ඔයාලට මේ පිළිබඳව තවත් ඉහළ පන්ති වලට යද්දි වැඩිපුර දැනුම ලබා ගන්න පුළුවන්. දැනට ඔයාලා අවබෝධය තියාගන්න එක් රටවල් සඳහා විශේෂ වූ වෙන් වූ මුදල් වර්ග තියෙනවා. ශ්‍රී ලංකාවේ භාවිතා වෙන මුදල් වර්ගය තමයි රුපියල්. හොඳයි. එහෙමනම් බලන්න මුදල් නෝට්ටු පිළිබඳව කතා කරන්න කලින් මුදල් නෝට්ටු සෑම මුදල් නෝට්ටුවකටම විශේෂ වූ පොදු ලක්ෂණ කිහිපයක් තියෙනවා. එක් මුදල් නෝට්ටුව ගත්තාම එකිනෙකට වෙනස් වූ ලක්ෂණ තියෙනවා. පොදුවේ සෑම මුදල් නෝට්ටුවකටම තියෙන්න ඕනේ ලක්ෂණ කිහිපයක් ඔන්න හඳුන්වා දීලා තියෙනවා. බලන්න මොනවද මේ මුදල් නෝට්ටු වලට පොදු ලක්ෂණ. හොඳයි. මුලින්ම අපි ගන්න පුළුවන් සෑම මුදල් නෝට්ටුවක්ම නිකුත් කළ දිනය හා නෝට්ටුවේ වටිනාකම ඉලක්කමෙන් අකුරෙන් සටහන් කළ යුතු වෙනවා. මොකද්ද කිව්වේ? සෑම මුදල් නෝට්ටුවක්ම නිකුත් කළ දිනය ඊළඟට නෝට්ටුවේ වටිනාකම හිතන්න රුපියල් 20 නෝට්ටුව කියලා. එහෙමනම් මේකේ වටිනාකම වෙන්නේ රුපියල් 20. එතකොට වටිනාකම ඉලක්කමෙන් සඳහන් වෙනවා.
ඒ වගේම අකුරෙන් සටහන් කරලා තියෙනවා. ඔන්න මේක සෑම මුදල් නෝට්ටුවකටම පොදු වූ ලක්ෂණයක්. ඊළඟට තවත් තියෙන කරුණක් තමයි නෝට්ටුවේ වටිනාකම සිංහල, ඉංග්‍රීසි, දෙමළ කියන භාෂා තුනෙන්ම භාෂා ත්‍රිත්වයෙන්ම සඳහන් කරලා තියෙනවා. නෝට්ටුවේ වටිනාකම භාෂා තුනෙන්ම සටහන් කර තිබීම. මේ විදිහට භාෂා තුනෙන්ම තියෙන හේතුව තමයි අපේ රටේ ජීවත් වෙනව නේද? සිංහල ජාතීන්, සිංහල භාෂාව දන්න පිරිස, ඊළඟට ඉංග්‍රීසි භාෂාව දන්න පුද්ගලයින්ට මේ වටිනාකම අවබෝධ කරගන්න ඉංග්‍රීසි භාෂාවෙන් සඳහන් වෙනවා. දෙමළ භාෂාවෙන් කතා කරන දෙමළ භාෂාව දන්න පුද්ගලයින්ට වටිනාකම අඳුරගන්න තමයි දෙමළ භාෂාවෙන් වටිනාකම සඳහන් කරලා තියෙන්නේ. ආන්න ඒක එහෙනම් සෑම මුදල් නෝට්ටුවකටම පොදු වූ ලක්ෂණයක්. මම දැන් ලක්ෂණ දෙකක් පිළිබඳව කතා කරා. හොඳයි, තවත් එක් ලක්ෂණයක් තමයි සෑම මුදල් නෝට්ටුවකම මුදල් ඇමතිතුමාගේ හා මහ බැංකු අධිපතිතුමාගේ අත්සන අනිවාර්යයෙන්ම යෙදිය යුතු වෙනවා. කාගේද? මුදල් ඇමතිතුමාගේ හා මහ බැංකු අධිපතිතුමාගේ අත්සන යෙදිය යුතු වීම. ඊළඟට තවත් ලක්ෂණයක් තමයි සෑම මුදල් නෝට්ටුවකම ඒකදේශික පක්ෂයේ, ඒ කියන්නේ අපේ රටට පමණක්ම විශේෂ වූ, අපි කියනවා ඒකදේශික කියලා. ආන්න ඒ වගේ ඒකදේශික පක්ෂයේගේ රූපයක් තියෙනවා. ඒ වගේම සමනලයේගේ රූපය සලකුණු කරලා තියෙනවා. එහෙමනම් ඔන්න අපි මේ කතා කරා පොදුවේ සෑම මුදල් නෝට්ටුවකම තියෙන්න ඕනේ ලක්ෂණ. හොඳයි, ඒ විතරක් නෙවෙයි, තවත් තියෙන්න ඕනේ ලක්ෂණයක් තමයි අනිවාර්යයෙන්ම අපිට මේක පහසුවෙන්ම වළංගු මුදල් නෝට්ටුවක්ද කියලා අඳුන ගන්නත් තියෙන පහසුම ක්‍රමයක්. මොකද්ද? දිය සලකුණ. දිය සලකුණ කියන්නේ පුතේ මුදල් නෝට්ටුව අපි ඉහළට ඔසවලා ආලෝකයක් විසිට, ඒ කියන්නේ ඉර එළියට වගේ අල්ලලා බැලුවොතින් පේනවා සිංහ රූපයක්. සිංහ රූපයක්, කඩුව අතින් ගත් සිංහ රූපයක් පේන්න තියෙනවා. ආන්න ඒක තමයි දිය සලකුණ කියලා හඳුන්වන්නේ. මෙන්න මේ දිය සලකුණත් සෑම මුදල් නෝට්ටුවකටම පොදු වූ ලක්ෂණයක්. මෙන්න මේ කියන ලක්ෂණ තියෙනව නම් ඒක ශ්‍රී ලංකාවේ වළංගු මුදල් නෝට්ටුවක් විදියට අපිට සලකන්න පුළුවන්. වළංගු මුදල් නෝට්ටුවක් කියන්නේ මොකන්ද? ශ්‍රී ලංකාවේ ඕනම තැනකදී එම මුදල් නෝට්ටුව භාවිතා කරලා ගනුදෙනු සිදු කරන්න පුළුවන් කියන දේ. හොඳයි, දැන් ඔන්න පුතේ ඔයාලා මේ ඉගෙන ගත්තේ නෝට්ටු පිළිබඳව සෑම මුදල් නෝට්ටුවකම තියෙන්න ඕනේ පොදු ලක්ෂණ මොනවාද කියන දේ. හොඳයි, දැන් ඊළඟට ඔන්න බලමු එක් මුදල් නෝට්ටු අරගෙන මේ එක් මුදල් නෝට්ටුවට විශේෂ වුණු ලක්ෂණ මොනවද කියලා. හොඳයි, ඔයාලට 3 ශ්‍රේණියේදී ඉගෙන ගන්න 3 ශ්‍රේණියේ මුදල් පාඩමේ මේ පළවෙනි කොටස යටතේ ඔයාලට ඉගෙන ගන්න තියෙන්නේ රුපියල් 20 නෝට්ටුව, රුපියල් 50 නෝට්ටුව, රුපියල් 100 නෝට්ටුව හා රුපියල් 500 නෝට්ටුව පමණයි. ඊටු නෝට්ටු ටික ඔයාලට මුදල් පාඩමේ දෙවැනි කොටසෙන් ඉගෙන ගන්න පුළුවන්. හොඳයි, එහෙමනම් අපි මුලින්ම බලමු රුපියල් 20 නෝට්ටුව. රුපියල් 20 නෝට්ටුව. හොඳයි, රුපියල් 20 නෝට්ටුවේ මුලින්ම ප්‍රධාන වර්ණය මොකක්ද කියලා බැලුවොතින් පැහැදිලිව ඔයාලට දැන් හැමෝම දන්නවා, දැකලා තියෙනවා. මොකද්ද රුපියල් 20 නෝට්ටුවේ වර්ණය වෙන්නේ රෝස පාට. අපි මේක තවත් කියනවා
මදටිය පැහැය කියලා. මදටිය පැහැය. හොඳයි. ඊළඟට බලන්න ඉදිරිපස 20 නෝට්ටුවේ ඉදිරිපස තියෙන සංකේත එහෙම නැත්නම් රූප මොනවද කියලා. හොඳයි. රුපියල් 20 නෝට්ටුවේ ඔන්න ඉදිරිපස අපි අර කලින් කතා කරපු සෑම මුදල් නෝට්ටුවකම තිබිය යුතු මූලික ලක්ෂණ ටික අනිවාර්යයෙන්ම තියෙනවා. ඊට අමතරව පඬුවන් බස්සාගේ රූපයක් සටහන් වෙනවා. ඒ වගේම නිල්ගල සමනලයාගේ රූපයක් සටහන් වෙනවා. ඒ වගේම කොළඹ වරායේ රූපයක් සටහන් වෙනවා. ඔන්න මේ කතා කරේ රුපියල් 20 නෝට්ටුවේ ඉදිරිපස තියෙනා වූ සලකුණු පිළිබඳව. හොඳයි. ඊළඟට බලමු රුපියල් 20 නෝට්ටුවේ පිටුපස තියෙන සංකේත මොනවද කියලා. බලන්න ඉහළින්ම සටහන් වෙනව ඉහළම කෙළවරේ පුන් කලස සහිත මුරගල. ඊළඟට ඒත් එක්කම පහළින් තියෙනවා තනි ලියවැලක්. ඊළඟට තවත් ඉන්නවා උඩරට වෙස් නැටුම් ශිල්පියෙක්ගේ රූපය තියෙනවා. ඒත් එක්කම ඉන්නවා උඩරට ගැටබෙර වාදන ශිල්පියෙක්. ඔන්න දැන් මේ කතා කරා රුපියල් 20 නෝට්ටුව පිළිබඳව නේද? හොඳයි. දැන් ඔයාලට විභාගෙදී ඒ වගේම ප්‍රශ්න පත්‍රවලදී අහන්න පුළුවන් රුපියල් 20 නෝට්ටුවේ ඉදිරිපස දැකිය හැකි පක්ෂියා කවුද? සමනලයාගේ නම කුමක්ද? ආන්න ඒ වගේ මෙන්න මේ අපි කතා කරපු ලක්ෂණ පිළිබඳව හොඳ මතකයක් තියාගන්න ඕනේ. මොකද විභාගෙදී මේ පිළිබඳව නිතර අහන නිසා. හොඳයි. එහෙමනම් පුතේ ඊළඟට බලන්න රුපියල් 50. රුපියල් 50 නෝට්ටුව. හොඳයි මුලින්ම බලන්න රුපියල් 50 නෝට්ටුවේ ප්‍රධාන වර්ණය පාට මොකද්ද? ඔව් පැහැදිලිව පේනවා නිල් පාට. නිල් පාට තමයි රුපියල් 50 නෝට්ටුවේ වර්ණය වෙන්නේ. ඊළඟට 50 නෝට්ටුවේ ඉදිරිපස තියෙනා වූ සංකේත මොනවද කියලා බලමු. හොඳයි ඔයාලට දැන් පේනවා පක්ෂියෙක් ඉන්නවා. පක්ෂිය තමයි අනුමැසිමාරා කියන පක්ෂියා. ඊළඟට පිට නිල් කොළ සමනලයා. ඊළඟට මනම්පිටිය පාලම. මේ පාලමක රූපයක් තියෙනවා. ඒ තියෙන්නේ මනම්පිටිය පාලම. හොඳයි. ඊළඟට බලන්න 50 නෝට්ටුවේ පිටුපස තියෙනා වූ සංකේත. මුලින්ම 20 නෝට්ටුවේ වගේම ඉහළ කෙළවරේ තියෙනවා පුන් කලස සමග මුරගල. ඊළඟට පහළින් තනි ලියවැල. ඊළඟට ඉන්න ඔන්න කලින් වගේම නැටුම් ශිල්පියෙක්. ඊළඟට වාදන ශිල්පියෙක්. මෙන්න මේ නැටුම් ශිල්පියා හඳුන්වනවා පහතරට වඩික පටුන නර්තන ශිල්පියෙක්. ඊළඟට යක්බෙර වාදන ශිල්පියෙක් තමයි අනෙත් ඉන්නේ. යක්බෙර වාදන ශිල්පියෙක්. හොඳයි. දැන් අපි මේ කතා කරන්නේ රුපියල් 50 නෝට්ටුව. දැන් නෝට්ටු වර්ග දෙකක් පිළිබඳව ඔයාලා ඉගෙනගෙන තියෙන්නේ. හොඳයි. රුපියල් 50න් පස්සේ ඊළඟට තියෙන නෝට්ටුව තමයි මොකද්ද? රුපියල් 100. හොඳයි. රුපියල් 100 නෝට්ටුවේ මුලින්ම බලන්න ප්‍රධාන වර්ණය මොකද්ද? ඔව් රුපියල් 100 නෝට්ටුවේ ප්‍රධාන වර්ණය වෙන්නේ තැඹිලි පාට. හොඳයි. ඊළඟට බලන්න ඉදිරිපස තියෙනා වූ සංකේත මොනවද?
ඔව් අර අපි මුලින්ම කිව්වා සෑම මුදල් නෝට්ටුවකම සඳහන් වෙන්න ඕනේ ඒකදේශක පක්ෂියෙක් සහ සමනලයෙක්ගේ රූපයක් කියලා නේද? හොඳයි. දැන් එහෙමනම් රුපියල් 100ේ නෝට්ටුවේ සටහන් වෙනවා රතු දෙමලිච්චා. රතු දෙමලිච්චා කියන පක්ෂියාගේ රූපය. ඊට අමතරව සරා කොළයා සමනලයා. සරා කොළයා සමනලයා. ඒත් එක්කම තියෙනවා ලක්ෂපාන දියඇල්ල. ලක්ෂපාන දියඇල්ල. ඊළඟට නොරෙච්චෝලේ බලාගාරය. නොරෙච්චෝලේ බලාගාරය. ඔන්න මේ රූප ටික තමයි මේ සංකේත ටික තමයි රුපියල් 100ේ නෝට්ටුවේ ඉදිරිපස සටහන් වෙන්නේ. හොඳයි. ඊළඟට බලන්න රුපියල් 100ේ නෝට්ටුවේ පිටුපස තියෙනා වූ සංකේත මොනවද කියලා. මුලින්ම තියෙනවා නාගරාජ මුරගලක්. නාගරාජ මුරගල. ඒත් එක්කම තියෙනවා දිත්ව ලියවැල. දිත්ව ලියවැල. ඊට පහළින් ඉන්නවා නර්තන ශිල්පියෙක්, ඒ වගේම වාදන ශිල්පියෙක් නේද? ඔන්න රුපියල් 100ේ නෝට්ටුව විශේෂයි. නර්තන ශිල්පී කාන්තාවකගේ රූපයක් තමයි තියෙන්නේ නේද? බලන්න භරත නැටුම්, ಭಾರತ නැටුම් කියලාත් කියනවා. ಭಾರತ නැටුමේ යෙදෙන ශිල්පිනියක්. ಭಾರತ නැටුමේ යෙදෙන ශිල්පිනියකගේ රූපයක් තමයි මේ රුපියල් 100ේ නෝට්ටුවේ තියෙන්නේ. ඊළඟට මෘදංග බෙර. මෘදංග බෙර වාදන ශිල්පියෙක් තමයි අනිත් ඉන්නේ. හොඳයි. ඔන්න අපි කතා කරා රුපියල් 100ේ නෝට්ටුව පිළිබඳව. ඊළඟට ඔයාලට මේ පාඩමේදී තවත් ඉගෙන ගන්න ඕනේ රුපියල් 500ේ නෝට්ටුව පිළිබඳව. රුපියල් 500. දැන් ඔන්න ඔයාලා මේ වෙද්දී රුපියල් 20, 50, 100 කියන මුදල් නෝට්ටු 3ක් පිළිබඳව අවබෝධය ලබාගෙන තියෙන්නේ. ඊළඟට එහෙමනම් බලමු රුපියල් 500ේ නෝට්ටුව. රුපියල් 500ේ නෝට්ටුවේ ප්‍රධාන වර්ණය වෙන්නේ දම්පැහැය. දම් පාට. ඊළඟට බලන්න ඉදිරිපස තියෙනා වූ සංකේත මොනවද කියලා. හොඳයි. තියෙනවා පක්ෂියා විදියට තියෙන්නේ අලුගිරවා. අලුගිරවාගේ රූපය තමයි පක්ෂියා විදියට තියෙන්නේ. ඊළඟට සමනලයාගේ රූපය වෙන්නේ හෙළ නීල පරමයා. හෙළ නීල පරමයා කියන සමනලයාගේ රූපයක් තමයි රුපියල් 500ේ නෝට්ටුවේ ඔන්න සටහන් කරලා තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි තවත් තියෙනවා මොකද්ද? දැන් අපි කතා කරා පක්ෂියා ඊළඟට සමනලයා තවත් තියෙනවා බලන්න දැන් ඔයාලට පැහැදිලිව රූපෙත් පේනවා. මහනුවර ලංකාතිලක විහාරය. මහනුවර ලංකාතිලක විහාරයේ රූපයක් තියෙනවා. ඊට අමතරව ඊට පහළට වෙන්න තියෙනවා මොකද්ද? ලෝක වෙළඳ මධ්‍යස්ථානය. ලෝක වෙළඳ මධ්‍යස්ථානය හා ලංකා බැංකු මූලස්ථානය. ලෝක වෙළඳ මධ්‍යස්ථානය ලංකා බැංකු මූලස්ථානය. මෙන්න මේ කියපු සලකුණු එහෙම නැත්නම් රූප ටික තමයි රුපියල් 500ේ නෝට්ටුවේ ඉදිරිපස සලකුණු කරලා තියෙන්නේ. ඔයාලා විශේෂයෙන්ම මතක තියාගන්න ඕනේ මෙන්න මේ පක්ෂියා සහ සමනලයා. පක්ෂියයි සමනලයයි. අනිකුත් ලක්ෂණ ටිකත් මතකයේ තියෙන්න ඕනේ. ඔයාලගෙන් වැඩි වශයෙන් අහන්නේ පක්ෂියා කවුද? සමනලයා කවුද කියලා. හොඳයි. ඊළඟට රුපියල් 500ේ නෝට්ටුවේ ඔන්න පිටුපස. පිටුපස සටහන් වෙන රූප විදියට ගන්න පුළුවන්
පත්මනීල මුරගල. පත්මනීල මුරගල. ඒත් එක්කම තියෙනවා දිත්ව ලියවැලක්. දිත්ව ලියවැලක්. තවත් ඉන්නවා නර්තන ශිල්පියෙක්, නැටුම් ශිල්පියෙක්, ඒ වගේම වාදන ශිල්පියෙක්, බෙර වාදන ශිල්පියෙක්. කලින් මුදල් නෝට්ටුවල වගේම තමයි බලන්න සෑම මුදල් නෝට්ටුවකම තිබුණා නේද පිටුපස නර්තන ශිල්පියෙක්, වාදන ශිල්පියෙක්. දැන් එහෙමනම් මේ රුපියල් 500 නෝට්ටුවේ ඉන්න නර්තන ශිල්පිය තමයි පහතරට. පහතරට දෙවොල් මඩු නර්තනය. දෙවොල් මඩු නර්තන සම්ප්‍රදායට අයත් තෙල්මේ නැටුමේ යෙදෙන නර්තන ශිල්පියෙක්. ඒ රූපයක් තමයි මේ සටහන් කරලා තියෙන්නේ. ඒත් එක්කම අනිත් ඉන්නේ යක්බෙර වාදන ශිල්පියෙක්. යක්බෙර වාදන ශිල්පියෙක්. හොඳයි. දැන් ඔයාලා උන් ඉගෙන ගත්තා පොදුවේ සෑම මුදල් නෝට්ටුවකම තියෙන්න ඕනේ ලක්ෂණ මොනවද? ඊට අමතරව රුපියල් 20, රුපියල් 50, රුපියල් 100 හා රුපියල් 500 කියන මුදල් නෝට්ටුවල සලකුණු කරලා තියෙන, සටහන් කරලා තියෙන එක් විශේෂ රූප සලකුණු පිළිබඳව. හොඳයි, අපි මේ කිහිපයක් තමයි ඔයාලට 3 ශ්‍රේණියේදී ඉගෙන ගන්න තියෙන්නේ. තවත් මේ වගේ වැඩිපුර දේවල්, වැඩිපුර කරුණු තවත් ඉදිරි පන්තිවලදී ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. හොඳයි. එහෙමනම් පුතේ ඔයාලා දැන් කාසි පිළිබඳව ඉගෙන ගත්තා. මුදල් නෝට්ටු පිළිබඳව ඉගෙන ගත්තා. ඊළඟට ඔයාලා මේ පාඩමේදී තවත් අවබෝධයට ගන්න ඕන දෙයක් තමයි මුදල් කිසියම් වටිනාකමක් මුදල් නෝට්ටු වලින් ගෙවන්න පුළුවන් ආකාරයනුත් මොනවද කියලා. හොඳයි, ඔයාලා මුලින්ම ඉගෙන ගත්තනේ කිසියම් අඩු වටිනාකමකින් දෙයක් අපි කාසි මගෙන් ගෙවනවා කියලා. අන්න ඒ වගේ වටිනාකමින් වැඩි භාණ්ඩ සඳහා අපි කාසි භාවිතා කරන්නේ නැහැ. මුදල් නෝට්ටු තමයි භාවිතා කරන්නේ. අන්න ඒ විදිහට මොනවද භාවිතා කරන්න පුළුවන් මුදල් නෝට්ටු කියලා. හොඳයි, මම ඔන්න උදාහරණ කිහිපයක් අරගෙන ඔයාලට මේ පිළිබඳව පැහැදිලි කරලා දෙන්නම්. මුලින්ම මම ගන්නවා හිතන්නකෝ බෑගයක්. ඔයාලගේ ඉස්කෝලේ ගෙනියන පාසල් බෑග් එකක් තියෙනවා. මිල රුපියල් 500යි. මිල රුපියල් 500යි. එතකොට කොහොමද අපිට මෙන්න මේ රුපියල් 500ේ වටිනාකම ගෙවන්න පුළුවන්? කඩේ මුදලාලට දෙන්න පුළුවන් ආකාර. ඔව්, ඔයාලට දැන් ඔන්න මතක් වෙනවා රුපියල් 500යි කියපු ගමන්ම පහසුවෙන්ම අපිට දෙන්න පුළුවන් 500ේ නෝට්ටුවේ. 500ේ නෝට්ටුව. ඊට අමතරව තවත් ආකාර ගොඩක් තියෙනව නේද? රුපියල් 100ේ නෝට්ටු 5කින් ගෙවන්නත් පුළුවන්. 100ේ නෝට්ටු 5කින් ගෙවන්නත් පුළුවන්. ඊට අමතරව රුපියල් 50ේ නෝට්ටු වලින් ගෙවන්නත් පුළුවන්. එහෙම නැත්නම් රුපියල් 20ේ නෝට්ටු වලින් ගෙවන්නත් පුළුවන්. හැබැයි ආකාර කිහිපයක්ම තියෙනවා. අර මම කලින් සඳහන් කරා වගේ හැමතිස්සෙම අපි පහසුවෙන් ගෙවන්න පුළුවන් ආකාරයක් තමයි අපි තෝරගන්න ඕනේ නේද? රුපියල් 500 කියන දේ අපිට 500ේ නෝට්ටුව තියෙන නිසා ඒක භාවිතා කරලා ගෙවීම් කරන්න පහසුයි. ඊළඟට ඔන්න උදාහරණයක් ගන්නවා. හිතන්නකෝ වතුර බෝතලයක් කියලා. වතුර බෝතලයක් තියෙනවා. මිල රුපියල් 160යි. රුපියල් 160යි. එහෙමනම් මේ රුපියල් 160 කොහොමද ගෙවන්න පුළුවන්? මෙතනදී අපිට නෝට්ටු පමණක්ම නෙමෙයි කාසිත් භාවිතා කරන්න පුළුවන්. කාසිත් අපිට ගනුදෙනු වලදී භාවිතා කරන්න පුළුවන් නේද? එහෙමනම් රුපියල් 160 ගෙවන්න පුළුවන් රුපියල් 100ේ නෝට්ටුවක්. රුපියල් 100ේ නෝට්ටුවක්. ඊළඟට රුපියල් 50ේ නෝට්ටුවක් සහ රුපියල් 10ේ කාසියක්.
රුපියල් 10 කාසියක් මගෙන්. හොඳයි මම මේ සඳහන් කරේ එක ආකාරයක්. ඒ කියන්නේ මේ වටිනාකම ගෙවන්න පුළුවන් එක් විදියක් විතරයි. තවත් ආකාරයන් ගණනාවක්ම තියෙනවා. ඔන්න ඔයාලා මේවා මතකයට නගා ගන්න ඕනේ. හොඳයි. ඊළඟට පුතේ තවත් ඔයාලගේ මේ පිළිබඳව පැහැදිලි කරන්න තවත් මම උදාහරණයක් ඔන්න ගන්නවා. හිතන්න පත්තක්කා ගෙඩියක්. පත්තක්කා ගෙඩියක් තියෙනවා. මිල රුපියල් 120යි. මිල රුපියල් 120යි. එතකොට මෙන්න මේ මුදල ගෙවන්න පුළුවන් ආකාර මොනවද? පහසුවෙන්ම අපිට කියන්න පුළුවන් රුපියල් 100ේ නෝට්ටුවක් සහ රුපියල් 20ේ නෝට්ටුවක්. රුපියල් 100ේ නෝට්ටුව සහ රුපියල් 20ේ නෝට්ටුව. හොඳයි. අනිකුත් ආකාරයන් පිළිබඳව ඔයාලා මතක් කරගන්න ඕනේ. ඊළඟට අපි බලමු ඔයාලගේ ඔන්න දැන් මේ 3 ශ්‍රේණියේ මුදල් පාඩමේ පළවෙනි කොටස. පළවෙනි කොටස යටතේ මෙතෙක් ඉගෙන ගනිපු විෂය කොටස් මොනවද කියලා. හොඳයි මුලින්ම ඔයාලා ඉගෙන ගත්ත ඔන්න කාසි පිළිබඳව. කාසි වර්ග දැනට භාවිතා වෙන කාසි වර්ග මොනවද? ඊළඟට කාසි භාවිතා කරලා ගනුදෙනු කරන්න ගෙවීම් සිදු කරන්නේ කොහොමද කියලා. හොඳයි ඊළඟට ඔයාලා ඉගෙන ගත්ත පාඩමේ මුදල් නෝට්ටු පිළිබඳව. එතකොට මුදල් නෝට්ටු සෑම මුදල් නෝට්ටුවකම පොදුවේ තිබිය යුතු ලක්ෂණ මොනවද කියන දේ ඉගෙන ගත්තා. ඊළඟට එක් මුදල් නෝට්ටු අරගෙන ඒවට විශේෂ වූ වර්ණය, විශේෂ වූ සංකේත පිළිබඳව කතා කරා. හොඳයි. එහෙමනම් පුතේ ඔන්න පාඩමේ ඔයාලට මෙන්න මේ කොටස් ටික තමයි ආවරණය කරන්න નિયમિતව තියෙන්නේ. ඊළඟට බලන්න මුදල් පාඩම. කියන්නේ මේ 14 වෙනි පාඩමට අදාළ වැඩපොත ගණිතය වැඩපොතේ අභ්‍යාසය බලන්න. මුලින්ම තියෙනවා පැහැදිලිව ලස්සනට කාසි. දැනට භාවිතා වන කාසි වර්ග ටික. ඊළඟට රුපියල් 20 නෝට්ටුව, රුපියල් 50 නෝට්ටුව, රුපියල් 100, රුපියල් 500. මෙන්න මේ ටික තමයි පළවෙනි පිටුවේ සඳහන් වෙන්නේ. හොඳයි ඊළඟට ඔයාලට තියෙනවා කාසි මාරු කළ හැකි ආකාර ලියමු. කාසි මාරු කළ හැකි ආකාර ලියමු කියලා මෙන්න අපි පාඩමේ කතා කරපු දේ තමයි මෙතෙන්දි මේ කරන්න තියෙන්නේ. මොකද්ද උදාහරණයක් දීලා තියෙනවා රුපියල් 2. රුපියල් 2 මාරු කරන්න පුළුවන් ආකාර. මේ කියන්නේ වටිනාකම ගෙවන්න පුළුවන් ආකාරයන් කියන දේම තමයි. හොඳයි රුපියල් 2 ඔන්න උදාහරණයේ දීලා තියෙනවා රුපියලේ කාසි 2ක්. රුපියලේ කාසි 2ක් මගින් මාරු කරන්න පුළුවන්. ඊළඟට ඔයාලට කියනවා රුපියල් 5. රුපියල් 5. එහෙමනම් ඔන්න හිස් කොටු 3ක් දීලා තියෙනවා. ඔයාලා මේ හිස් කොටු වල අඳින්න ඕනේ ලස්සනට රවුම ඇඳලා කාසියක් විදියට. වටිනාකම ඇතුලේ ලියන්න ඕනේ. දැන් අර පළවෙනි උදාහරණේ තියෙනවා වගේ දැන් රුපියලයි කියලා ලියලා තියෙනවා වගේ කාසිය රවුම ඇඳලා එතන මැදින් වටිනාකම අකුරින් ලියන්න ඕනේ. ඉලක්කමින් ලියන්න යන්න එපා. අකුරින් ලියන්න. එහෙමනම් රුපියල් 5 ගෙවන්න පුළුවන් මාරු කර හැකි ආකාර කිව්වහම මෙතනදී රුපියල් 5 කාසියම නැවත අඳින්න බෑ නේද? දැන් අර පළවෙනි උදාහරණේ රුපියල් 2 මාරු කළ හැකි ආකාරනේ අපෙන් අහන්නේ. එතකොට අපිට නැවත රුපියල් 5 එහෙමම අඳින්න බෑ. අපිට ගන්න පුළුවන් රුපියලේ කාසි 5ක්. ඊළඟට රුපියල් 2 කාසි 2ක් සහ රුපියලේ කාසියක්. ඊළඟට තවත් ගන්න පුළුවන් රුපියල් 2 කාසියක් සහ රුපියලේ කාසි 3ක්. මෙන්න මේ විදියට කාසි
මාරු කරන්න පුළුවන් ආකාර පිළිබඳව තමයි අහන්නේ. ඊළඟට තියෙනවා රුපියල් 10 කාසිය. රුපියල් 10 කාසිය. හොඳයි. මෙන්න මේක ඔයාලා තනියම කල්පනා කරලා කරන්න ඕනේ. හොඳයි පුතේ. ඊළඟ පිටුව බලන්න. තියෙනවා භාණ්ඩවල මිල කාසි මගින් ගෙවිය හැකි ආකාරයක් ලියන්න. ඔන්න ලස්සනට රූප ටික දීලා තියෙනවා භාණ්ඩ ටික. භාණ්ඩේ වටිනාකම එහෙම නැත්නම් මිල සඳහන් කරලා තියෙනවා. ඔයාලා මේ දීලා තියෙන හිස් කොටුවේ ලස්සනට අර කලින් වගේ රවුමක් ඇඳලා, ඒ කියන්නේ කාසියක් ඇඳලා වටිනාකම ගෙවන්න පුළුවන් ආකාර මොනවද කියලා ලියන්න ඕනේ. හොඳයි පුතේ ඊළඟ පිටුවේ තියෙනවා මුදල් නෝට්ටු හඳුනාගෙන නම් කරමු කියලා අභ්‍යාසයක්. බලන්න පැහැදිලිව මුදල් නෝට්ටු ටික නම් දීලා තියෙනවා. ඔයාලා හිස් තැනේ ලියන්න ඕනේ මුදල් නෝට්ටුව කීයද කියලා. ඊළඟට බලන්න තියෙනවා පළතුරු වල මිල මුදල් නෝට්ටු වලින් ගෙවිය හැකි ආකාරයක් ලියන්න. මෙතනදී ගැටලුවක් නැහැ. දීලා තියෙන වටිනාකම මුදල් නෝට්ටු පමණයි භාවිතා කරන්න පුළුවන්. එතකොට උදාහරණයක් දීලා තියෙනවා රුපියල් 100ක ගස්ලබු ගෙඩියක්. එතකොට රුපියල් 100 භාවිතා කරන්න පුළුවන්, ගෙවන්න පුළුවන් මුදල් නෝට්ටු මොනවද කියලායි ඔයාලා ලියන්න ඕනේ. එතකොට රුපියල් 50 නෝට්ටු දෙකක් වෙන්න පුළුවන්. එහෙම නැතිනම් රුපියල් 20 නෝට්ටු. 20 නෝට්ටු කීයක්ද? ඔව් 20 නෝට්ටු 5ක් ගන්නත් පුළුවන්. ඒ විදිහට වටිනාකම ගෙවන්න පුළුවන් ආකාර ලියන්න ඕනේ. මෙතනදී ඔයාලා බලන්න ඕනේ හැමතිස්සෙම අඩු මුදල් නෝට්ටු ප්‍රමාණයකින් ගෙවන්න පුළුවන් ආකාර. මොකද දීලා තියෙන ඉඩ ප්‍රමාණවත් නැති නිසා. හොඳයි. ආන්නේ විදිහට ඔයාලට ගණිතය වැඩ පොතේ අභ්‍යාස ටිකක් කරන්න පුළුවන් පාඩමට අදාළව. හොඳයි. එහෙමනම් පුතේ ඔන්න ඔයාලගේ මුදල් පාඩමට සම්බන්ධ විෂය කොටස් ටික තමයි අපි අද මේ පාඩමෙන් සාකච්ඡා කරේ. ගැටලුවක් වෙන එකක් නැහැ. අවබෝධයක් ලැබෙන්නේ නැති මේ පිළිබඳව. හොඳයි එහෙමනම් අපි තවත් අලුත් පාඩමකින් නැවත දිනයක හමු වෙමු. එතෙක් ඔයාලට තෙරුවන් සරණයි.